සමිඳුන්හට නව ගීයක් ගයන්න. පොළොව වැසි සියල්ලෙනි සමිඳුන්හට ගී ගයන්න. සමිඳුන්හට ගී ගයා එතුමන්ගේ නාමයට ආසිරි පතන්න. එතුමන්ගේ ගැලවීමේ සුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න. අපි අද දින අපගේ ඉරු දින දේවමය ආරම්භ කරමු. අපි යාඥා කරමු. ශුද්ධ කරුණාබර දෙවි පියාණන් වහන්සේ මේ ඉරු දින ඔබ වහන්සේගේ ශුද්ධ පාමුලට පැමිණෙමින් ඔබ වහන්සේගේ අතට මේ මුළු නමස්කාරයම බාර කරනවා ස්වාමිනී. පියාණෙනි ඔබ වහන්සේ අප මැද සිටිය මැනව, ඔබ වහන්සේගේ දරුවන්ගේ නිවෙස් තුල ඔබ වහන්සේ වැඩ වාසය කළ මැනව, ඔබ වහන්සේ හැම විටම අපගේ ස්වාමින් වහන්සේ බව මේ අමාරු කාලයේ පවා අපට දැනෙන්න හැකි තිබෙන නිසා ස්තුති වේවා. ජීවනදායක දෙවි පියාණෙනි අපේ ගායනාද, අපේ දේව වචනයද, අපගේ යැදුම්ද ඔබ වහන්සේ ඉදිරියේ අපි මෙලෙස ඔසවා සිටිමු. ඔබ වහන්සේම අප මැද්දේ අද දවසේ ක්‍රියා කරන්න ස්වාමී. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබ සියලු දෙනාටම සුබ උදෑසන. ඔබ සියලු දෙනාම යේසුස් கிறிஸ்துவின் வாசிகை நாமே மனசாதரையும் பிரிகணுமே. உங்கள் யாவருக்கும் காலை வந்தனங்கள். உங்கள் யாவரையும் இயேசு கிறிஸ்துவின் நாமத்தினாலே நான் வாழ்த்தி வரவேற்கின்றேன். මේ උදෑසන වේලාවේදී දෙවන් මාන්සිගේ නාමය ප්‍රශංසා කරන පිණිස අපි ගීතිකා ගායනා කරමින් දෙවන් මාන්සිගේ නාමය மகிமைට பிரகாಶ කරමු. இந்த காலை வேளையிலே கர்த்தருடைய நாமத்தை ஆராதிக்கும் முகமாக நாம் பாடல்களை பாடி இந்த நேரத்திலும் கூட கர்த்தருடைய நாமத்தை நாங்கள் மகிமைப்படுத்துவோம். අපි පළමු ගීතිකාවසින් සමිඳුනි ඔබ නම ඔසවමින් සිංහල ගීතිකා සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවෙන් உந்தன் நாமத்தை உயர்த்திடுவேன் என்ற பாடலை பாடுவோம். சேற்றிலிருந்து தூக்கினான் என்ற பாடலை நாம் பாடுவோமாக. Kasalagurin isiluwa
අපේ ජීවිතයේ කර තිබෙනා වූ සියලුම යහපත් දේවල් ගැන අපි මේ වෙලාවේදී ස්තුති කරමු. දෙවියන් වහන්සේ අපිට දීලා තිබුණා වූ සියලුම ආශිර්වාද ගැන මේ වෙලාවේදී අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. நன்றி ஆண்டவரே கர்த்தாவே, நீ செய்திருக்கிற சகல உபகாரமான காரியங்களுக்காக உமக்கு நன்றி அப்பா. நீ செய்திருக்கிற கர்த்தாவே சகல கர்த்தாவே ஆசீர்வாதங்களுக்காக உமக்கு நன்றி. நீர் எங்களுடைய வாழ்க்கையில செய்திருக்கிற சகல காரியங்களுக்காக உமக்கு நன்றி செலுத்துகிறோம் ஆண்டவரே. இந்த நேரத்திலும் கூட உம்முடைய நாமத்தை நாங்கள் உயர்த்துகிறோம் இயேசு சுவாமி. உமக்கு நன்றி கர்த்தாவே, ஸ்தோத்திரம் ஆண்டவரே, நன்றி அப்பா. අපි මීළඟ ගීතිකාව සමිඳු මුසවම් කියන ගීතිකාව අපි ගායනා කරමු. එන් ආත්මාවේ கர்த்தரை துதி என்ற பாடலை நாம் பாடுவோம். Samara
ජීවත් ගේ ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපි ආදරය කරන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. මේ වෙලාවේදී ඔබ වහන්සේට මේ සියලු දේම අපි බාර කරනවා. ஆண்டவரே கர்த்தாவே இந்த நேரத்தை கொடுத்ததுக்காக உமக்கு நன்றி. நீ செய்திருக்கிற சகல உபகாரமான காரியங்களுக்காக உமக்கு நன்றி செலுத்துகிறேன் ஆண்டவரே. இந்த நேரத்திலையும் சகலத்தையும் உடைய கருத்தில் ஒப்பு கொடுத்து நாங்கள் ஜெபிக்கிறோம் இயேசுவின் நாமத்தினாலே. අපි එක්ව යාඥා කරමු. යාඥා පොතේ 14 වෙනි පිටුව පාපොච්චාරණ යාඥාව. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ අප ඉතා ආදර සත්කාර කළ යුතු අයගේ සිත් අප විසින් බොහෝ වතාවල රිදවනු ලැබූ බවද අපට ඉතාම ආදරයෙන් සලකන අප සමග ජීවත් වන අය සම්බන්ධයෙන් ඇතැම් විට අමුත්තන් හට සලකනවාටත් වඩා අකරුණාවන්ත ලෙස හැසිරීම ගැනද ඔබ වහන්සේ ඉදිරිපිට කනගාටු වෙමු. අනුන්ගේ වැඩ කටයුතු ප්‍රමාණයට වඩා අමාරු වීමට හේතු වන අපගේම නොසැලකිලිවන්තකම හා ආත්මාර්ථකාමීත්වයද අනුන් කෙරෙහි දක්වන නොසැලකිල්ල හා පිළිවෙලද අපෙන් දුරු කළ මැනව. අනුන් රිදවමින් ඔවුන්හට කරන අයහපත නොදැනී නොයන පිණිස අනුන් ගැන අප තුළ සැදැහැවත් දැනීමක් ඇති කළ මැනව. අප ගෙදරවල තිබෙන සාමය නසන අකාරුණික විවේචන, අනුන්ගේ දොස් සෙවීම, කෝපවීම, නොඉවසිලිවන්තකම සහ ඉක්මනින් කිපෙන සුළු ගතිය යන මේ පාපිෂ්ඨ පුරුදු අපෙන් දුරු කළ මැනව. අප ප්‍රේම කරන අය කනස්සලු භාවයට පමුණුවන අකීකරු කමෙන්ද ඔවුන් කනගාටුවට පත් කරවන සුළු පක්ෂ ග්‍රාහීත්වයෙන්ද අප ගැලෙව්ව මැනව. සිය මිතුරු කමින් අප ප්‍රීතිමත් කරවන, සිය ප්‍රේමයෙන් අපගේ යහපත සිදු කරන අයට ඔවුන්ගේ ප්‍රීතිය හා යහපත වැඩි දියුණු වන පිණිස අපගේ කතාවත් ක්‍රියාවත් සෑම විටම හසුරුවා ගැනීමට අපට පිළිතුරු මැනව. අපගේ ස්වාමී වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා මේ සියල්ල දුන මැනව. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සෙනගගේ දෝෂ කමා කළ මැනව. අපගේ දුර්වලකම් නිසා අප විසින් කරන ලද පාපවලට ඔබ වහන්සේගේ අනන්ත යහපත්කම කරුණ කොටගෙන අපට කමා වූ මැනව. ස්වර්ගික පියාණන් වහන්සේ අපගේ ආශිර්වාදවත් ස්වාමිනා මිදුම් පාරයන්න් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මෙය ඉල්ලා සිටිමු. ආමේන්. බාද කියවීම ගණන් කතාව 10 වන පරිච්ඡේදයේ 41 වන පදයේ සිට 50 වන පදය දක්වා. ආරෝන්ගේ අයදුම. පසුදින මුළු ඊශ්‍රායල් ජනතාව මෝසෙස්ට හා ආරෝන්ට විරුද්ධව මැසිවිලි දොඩමින් ඔබ දෙදෙනා සමිදානන් වහන්සේගේ සෙනග මරා දැමුවේ යයි කීහ. ජනතාව මෝසෙස්ට හා ආරෝන්ට විරුද්ධව එක් රැස් වී සම්මුඛ මණ්ඩපයේ දෙස නෙත් යොමා බැලූහ. පුදුමයකි. බලාකුළකින් එය වැසී තිබිණි. සමිදානන් වහන්සේගේ මහිමාලංකාරයද දර්ශනය විය. මෝසෙස් සහ ආරෝන් සම්මුඛ මණ්ඩපයේ ඉදිරියට පැමිණියහ. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කරමින් සැනකින් මම මොහොන් වනසාලන්නට යමි. එබැවින් මේ ජනතාවගෙන් ඉවතට යන්නයි වදාළසේක. ඔවුහු මුණින් තලා වැටුණාහ. මෝසෙස් ආරෝන්ට කතා කොට ඔබේ ධූම පාත්‍රය ගෙන පූජාසානයේ ගින්දරේ රැගෙන එහි බාහ සුවඳ ද්‍රව්‍ය දමා කඩිනමින් සෙනග අතරට ගොස් ඔවුන් උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කරන්න. සමිදානන් වහන්සේ රොස් වී සිටිනසේක. වසංගතයක් බෝ වේගෙන ඉන්නේ යයි පැවසී. ආරෝන් මෝසෙස් අනුකල පරිදි ධූම පාත්‍රය රැගෙන ජනතාව මැදට ගියේය. සෙනග අතර වසංගතය පැතිරී යන බව දුටු විට ඔහු සුවඳ ද්‍රව්‍ය ධූම පාත්‍රයට දමා සෙනග උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කළේය. මෙසේ මලවුන් හා ජීවතුන් මැද ඔහු සිටගත් කල වසංගතය නැවතිණි. කෝරාගේ කැරලි ගැසීමෙන් නැසුණු අය හැරුණ විට වසංගතයෙන් නැසුණු අයගේ ගණන 14700ක් විය. වසංගතයේ පැතිරීම නැවතුණු පසු ආරෝන් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටි මෝසෙස් වෙතට ආපසු ගියේය. ආමේන්. අපි මැදහත් යදුම් කාලයකට ඇතුළත් වෙමු. අපි යාඥා කරමු.
ජීවනදායක දෙවි පියාණන් වහන්සේ මේ වෙලාවේදී ස්වාමිනී අපගේ රට ඔබ වහන්සේගේ අත්වලට බාර කරමු. අපගේ රට සුවපත් කළ මැනව මේ රෝග පීඩා දුරු කළ මැනව ස්වාමිනී ඔබ වහන්සේට අපගේ රට ඔසවන අතර ඔබගේ ස්වර්ගික ආශිර්වාදයෙන් අපේ රට පූර්ණ කරන නිසා අපි වහන්සේට ස්තුති කරනවා. ඒ බලාපොරොත්තු වෙන අපේ රට ඔබ වහන්සේගේ අත්වලට බාර කරමු. ශුද්ධ දෙවි ස්වාමිනී රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන වෛද්‍යවරුන් සාතු සේවක සේවිකාවන් උපස්ථායකයින් ඒ වගේම විවිධ පරිශන කරන අය මේ සම්බන්ධව ඒ වගේම රට පාලනය කරන අය හැම කෙනෙක්ම වහන්සේගේ අත්වලට බාර කරනවා. ස්වාමිනී අමාරුවෙන් ජීවත් වන හැම කෙනෙක්මත් ඔබ වහන්සේගේ ආශිර්වාද දෑත ලැබුව මැනව. ආර්ථික පීඩාවෙන් සිටින අය මත ඔබ වහන්සේගේ කරුණාව වැගිරෙව මැනව. ස්වාමිනී ඒ වගේම මේ වෙලාවේදී අපි ආඥා කරනවා උපන් දින සිහි කරන හැම කෙනෙක් ගැනම ස්වාමිනී ඔබ වහන්සේගේ දිව්‍ය ආශිර්වාදය මේ හැම කෙනෙකුගේ ජීවිත මත වැගිරෙව මැනව. නව වසර ඔවුන්ට ප්‍රීතිමත් වර්ෂයක් වෙන්නට සැලැස්වූ මැනව. ගිය අවුරුද්දේ ඔබ වහන්සේ ඔවුන් සමග සිටිය නිසා ස්තුති වේවා ප්‍රශංසා වේවා. ඔවුන් හැම කෙනෙක්වම ඔබ වහන්සේ අපගේ සභා පවුලට දුන්න නිසා ස්තුතියි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පින්වත් නාමයෙන්ය. ආමෙන්. හොඳයි සුබදැසනක් වේවා ඔබ සියලු දෙනාටම. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊටයිම් හිරි නාමයෙන් ඔබට ආශිර්වාද කරන්නට කැමතියි. අපි සන්තෝෂ වෙනවා පහුගිය අමාරු කාලයක් අපි පව කරපු වෙලාවේදී ගල්කිස්ස මහරගම පළාතක් විදියට දෙවියන් වහන්සේ අපට සමගිදෙමින් අපට මඟ පෙන්වමින් අවශ්‍යතාවයන් ඇති අයව රැක බලා ගැනීමෙන් අපි එක පවුලක් කියන හැඟීමෙන් ඉදිරියට යන්න දෙවියන් වහන්සේ දුන්නු කරුණාව ගැන. අපි දේව වචනේ දිහාට හැරුණොත් අපි අද දවසේදී මෙනෙහි කරන්නට යන උදේ වචනේ කොටස ගණන් කතාවේ 16 වෙනි පරිච්ඡේදයේ 41 වෙනි පදේ පටන් 51 වෙනි පදේ දක්වා අපි කියවන්ට යෙදුණු මේ කොටසේ දෙවියන් වහන්සේ ඉතා ලස්සන දෙයක් අපිට මතක් කරලා දෙන්න යන බව මම විශ්වාස කරනවා. අපි දකිනවා මේ කොටස ඉතාමත් ලස්සන කොටසක්. ඒක හරි නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ලස්සන කොටසක්. අපි දකිනවා ඊසාය සෙනග මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව කැරලි ගහන වෙලාවේදී දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය ඒ සම්මුඛ මණ්ඩපයට එනවා. එවිට අපි දකිනවා දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ උදහස දරුණු ලෙස මේ සෙනග කෙරෙහි ඇවිලිලා දෙවියන් වහන්සේ උත්සාහ කරනවා මේ සෙනග එක මොහොතකින් විනාශ කළ දාන්න. හැබැයි මේ වෙලාවේදී අපි දකිනවා දෙවියන් වහන්සේගේ දාසයන් මෝසෙස් සහ ආරෝන් විශේෂයෙන්ම ආරෝන් මේ වෙලාවේදී මේ සෙනග අතරට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ උදහස සංසිඳුවන පිණිස උදුම පාත්‍රයේද රැගෙන ජනතාව අතරට ගිහිල්ලා මේ පැතිරී යන වසංගතය නතර කරන පිණිස සෙනග උදෙසා පව් කමාවීමේ පූජා පිළිවෙත මේ ආරෝන් සම්පූර්ණ කරන බව දෙවියන් වහන්සේගේ වචනය අපිට කියනවා. මේ වෙලාවේදී 46 වෙනි පදයේ හරි ලස්සන යමක් කියනවා. මෙසේ ඔහු මලවුන් සහ ජීවතුන් මැද සිටගත් කල වසංගතේ නැවතිනි. මෙසේ මලවුන් සහ ජීවතුන් මැද ඔහු සිටගත් කල වසංගතේ නැවතුනි. අපි දකිනවා මේ කොටසට කලින් කොටසේ අපි මේ දේවචනේ කොටසේ අධ්‍යයනය කරනකොට අපිට පේනවා දෙවියන් වහන්සේගේ සෙනග නිතරම මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධවත් දෙවියන් වහන්සේට විරුද්ධවත් කැරලි ගසමින් ඔවුන් මේ පාලුකරේ ගමන් කරන අතරතුර අපි දකිනවා එක වෙලාවක දෙවියන් වහන්සේගේ ඉතා දරුණු උදහසක් දෝතන් කෝරා සහවුත් සමග හිටිය ලෙවීවරුන් 250කට දෙවියන් වහන්සේ මතින් පහළ වෙනවා. අපි දකිනවා පොළව උන් බලාගෙන ඉන්නකොට ඒ අයව ගිලගත් බව දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ පහුවෙනිදා තමයි මේ ඊශ්‍රායල් සෙනග නැවත දෙවියන් වහන්සේටත් උන්වහන්සේගේ දාසයන්ටත් විරුද්ධව කැරලි ගහලා මේ දෙවියන් වහන්සේගේ උදහස වුන් කෙරේ ඇවලිලා ඉතා දරුණු වසංගතයක් ඔවුන් මැදට ආවේ. ඉතින් ප්‍රේමවත්නි අපි මේ වෙලාවේදී දෙවියන් වහන්සේගේ පාමුල වසංගතයක් මැද්දේ ඉන්න අපි පැහැදිලිවම විශ්වාස කරනවා සහ මම මේක ඉතාමත් පැහැදිලිව කියන්නට ඕනේ මේ
වසංගතයේ අපි වෙත පැමිණුනේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට දඬුවම් කරන්නවත් දෙවියන් වහන්සේගේ උදහසක් උදෙසාවත් නෙවෙයි. අපි දකින්න බොහෝ මනුෂ්‍යයන් විවිධ දේවදාසයන් පවා විවිධ වැරදි අර්ථකථනයන් කරන්න උත්සාහ කරන මේ වගේ කාලයක අපි තේරුම් ගන්න ඕනේ දෙවියන් වහන්සේ මේ මැද්දේ අපට කියන්න උත්සාහ කරන කාරණා මොකක්ද කියලා. මොකද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ මැව්වා වූ ලෝකය විනාශ කරන දෙවි කෙනෙක් නෙවෙයි. අපි මේ අත්දකින්නේ මනුෂ්‍යයන් වන අපි උන්වහන්සේ අපට දුන්නු ගබඩාකාරීත්වය නිසියාකාරයෙන් පාවිච්චි නොකිරීම නිසා බල තණ්හාව ආත්මාර්ථකාමීත්වය ඒ වගේම අපේ ජීවිතවල අපේ වැරදි ජීවිත රටාවන්ගෙන් අපි අත්විඳින ඉරණම. නමුත් මේ වෙලාවේදී මේ කතාව මැද දෙවියන් වහන්සේ කිතුණු ඔබව මාව යම් වැදගත් මෙහෙවරකට කැඳවනවා. ආරොන් වගේ වෙන අපි දකිනවා මේ වෙලාවේදී ආරොන් මේ වසංගතයේ මැද්දේ මෙසේ ජීවත් වන්නවුන් සහ මලවුන් අතර හිට ගන්න කල ඒ කැපවීමෙන් ඔහු ඒ මැද්දේ මනුෂ්‍යයා උදෙසා පවකමා වීමේ ඒ මැදහත්කාරකමේ පිළිවෙත ඔප්පු කරන අතරතුර දෙවියන් වහන්සේගේ අදහස දෙවියන් වහන්සේගේ සිත වෙනස් වෙලා උන්වහන්සේගේ විශේෂ අනුග්‍රහයක් මේ සෙනඟට ලැබෙනවා. ඒ නිසා ප්‍රේමවන්තයනි අපි මේ දේව වචනේ කොටසෙන් උන්වහන්සේ ඔබට මට කිතුණු ඔබට මට ආරාධනා කරනවා සැබෑ බරක් ඇතිව දෙවියන් වහන්සේගේ පාමුල දෙවියන් වහන්සේගේ සිත සොයමින් උන්වහන්සේගේ සිත තේරුම් ගනිමින් ඒ සිත වෙනස් කරන්න මදහත්කාරකම් කිරීමේ සේවයකට යාක්ෂාවේ සේවයකට උන්වහන්සේ ඔබවත් මාවත් කැඳවනවා. ප්‍රේමවන්තයනි අපි තේරුම් ගන්නට ඕන එක කාරණාවක් තමයි අපි මේ ජීවත් වෙන වටපිටාව ගැන අපි කල්පනා කරලා බලනකොට අපි පහුගිය කාලය ගැන අපි කල්පනා කරලා බලනකොට සමහරක් විට සමහරක් අය මට කියලා තියෙනවා දැන් මම මේ වචනේ කොරෝනා එහෙම නැත්නම් මේ COVID-19 කියන වචනේ අහන්නවත් කැමති නැහැ. මොකද ගොඩක් අය අපි ඒකත් එක්ක මානසික අවපීඩනයට ලක් වෙලා අපි නිතරම මේ සම්බන්ධ දේවල් අහලා සමහරක් වෙලාවට අපි බලාපොරොත්තු නැති හිස් තත්වයකට අපේ ජීවිතපත් වෙලා තිබෙනවා. නමුත් මේ වෙලාවේදී අපි තේරුම් ගන්නට ඕන කාරණාවක් තමයි මේ හැමදේම මැද්දේ දිව්‍යන් වහන්සේ ඔබව මාව කැඳවනවා යම් විශේෂ කාරණාවකට ආරොන් වගේ භූමිකාවක් කරන්න. මේ සෙනඟ උදෙසා මැදහත්කාරකම් කරන්න. මේක ගැන විවිධාකාරයෙන් අර්ථකථන දෙන්න නෙවෙයි. මේක ඇතිවුණේ කොහොමද කියලා අපි පැහැදිලි කරන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් විවිධ අර්ථකථනයන් එක්ක මේක තේරුම් කරන්න විග්‍රහ කරන්න නෙවෙයි. නමුත් දිව්‍යන් වහන්සේ ඔබව මාව කැඳවනවා. ඊටාම බරකින් යුක්තව මනුෂ්‍යයා ගැන ලෝකයේ සුවපත් වීම උදෙසා යාඥා කරන්න උන්වහන්සේ ඊටා ගැඹුරු කැඳවීමකට කිතුණු ඔබව මාව කැඳවනවා. ප්‍රේමවන්තනි අපි මේ වෙලාවේදී අපි තේරුම් ගන්නවා අපි පහුගිය කාලෙදී අපි ටිකක් දෙවියන් වහන්සේට වැඩිපුර ලං වුණා. අපි වැඩිපුර යාඥා කළා. අපි පවුලක් විදියට එකට දන ගන්න පුරුදු වුණා. හැබැයි මේ සාමාන්‍ය යාඥාවෙන් එහාට ගිය ගැඹුරු මදහත් කාර්කමේ සේවයකට ගැඹුරු යාඥාවේ කැඳවීමකට උන්වහන්සේ කිතුණුවන් වන ඔබව මාව මේ කාලෙදී කැඳවන බව අපි මතක් කරගන්න ඕනේ. අපි දකිනවා ඒ වගේම අපි දේව වචනේ දකින ඉතා ශ්‍රේෂ්ඨතම මදහත්කාරයන්න් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පාපය කියන මේ ලෝකෙම වසාගත් වෛරසයට උන්වහන්සේගේ ජීවිතයේ අවදානමට ලක් කළ නෙමෙයි උන්වහන්සේගේ ජීවිතේ පූජා කරලා උන්වහන්සේ අපෝ දේශා දෙවියන් වහන්සේගේ පාමුල මැදහත්කාරකම් කළා. ඉතින් මේ ආදර්ශයන් අනුව යන කිතුණු ඔබ සහ මා අපි තේරුම් ගන්නට ඕනේ අපි අපේ ජීවිත ගැන ඇත්තටම හැල්ල බැලුවොත් එම අපේ යාඥාව හරි මාත්මාර්ථකාමී යාඥාවක්. අපි හැම වෙලාවෙම අපේ පවුල ගැන අපේ දරුවන්ගේ යහපත ගැන අපේ පවුලේ දියුණුව ගැන යාඥා කරනවා ඇරෙන්නට බරක් ඇතිව ලෝකයේ මනුෂ්‍යයා උදෙසා මේ ලෝකයේ යුක්තිය ඉෂ්ට වෙන පිණිස මේ ලෝකයේ දෙවියන් වහන්සේගේ සැලසුම ඉෂ්ට වෙන පිණිස මේ ලෝකයේ දෙවියන් වහන්සේගේ පැමිණීම ඉෂ්ට වෙන මේ අවසාන කාලයේදී අපෙන් බලාපොරොත්තු වෙන කාරණාව කරන්ට විනාශ වෙන මනුෂ්‍යයන් යේසුස් වහන්සේගේ ආලෝකයට ගෙන එන්න අපි කොච්චර උනන්දුවෙන් කැපවීමෙන් යාඥා කරනවද? අපි මේ වෙලාවේදී අපෙන් අහගන්නට ඕන ප්‍රශ්නයක්. ප්‍රේමවන්තනි එක්තරා සහෝදරියක් එක අවස්ථාවකදී මට කිව්වා ඉන්දුනීසියාවේ ඔවුන්
මිෂනාරී සේවය සුභාරංචි සේවය කිරීමේ ස්ට්‍රැටජි එක ඒ ක්‍රමවේදය ඔවුන් වෙනස් කරලා තිබෙනවා. දැන් ඔවුන් ඒ ස්ථානවලට මිෂනාරිවරුන් යවන්නේ නැහැ. එක වෙලාවක ඒ සහෝදරිය මට කිව්වා ඒ ප්‍රදේශයේ තිබෙන්නා වූ ඒ බිල්ඩිමක ඔවුන් යාක්ෂාවේ පාගමන් අරගෙන යනවා. එක වෙලාවක ඒ රජයේ බිල්ඩිමක සෙනග 2,50,000ක් හිටිය බිල්ඩිමක ඔවුන් දවස් 30ක් එක දිගට මේ වගේ යාක්ෂාවේ නෑගේ ජීවිත ගැන කැපවීමෙන් ඒ විනාශ වෙන ජීවිත ගැන දිව්‍යන් වහන්සේගේ සැලසුම දන්නේ නැතිව ස්වාමීන් වහන්සේගේ ඒ කාරණාවන්ගෙන් ඉවතට තමුන්ගේ මාංශ ආශාවන් පිනබමින් ජීවත් වෙන ඒ ජීවිත ගැන ඕන ආක්ෂා කරන කල්ලි ඒ උන්ගේ ආශාවේ ප්‍රතිඵලයක් විදියට මේ මුළු බිල්ඩිමේ මේ මුළු ගොඩනැගිල්ලම හිටිය ඒ 2,50,000ක් සෙනගගේ ජීවිත යේසුස් වහන්සේ වෙතට හැරුණු බව. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ තත්වයේ උඩ දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන අපේ ආත්මික ප්‍රමුඛතාවයන් මග නොහැරෙන පිණිස උන්වහන්සේගේ ආගමනයේ මේ පොළවේ ඉෂ්ට වෙන්නට දම් ගණව සිසාරා උන්වහන්සේගේ නාමය දන්නේ නැති උන්වහන්සේව අහලා නැති උන්වහන්සේගේ ප්‍රේමය අත්දකලා නැති සෙනග ගැන අපි ආශා කරමු. ඒ උදෙසා අපි විශේෂ වරකින් උන්වහන්සේගේ පාමුල මැදහත් කාර්යක්‍රම කරමු. අපි ජීවත් වන්න වුන් හා මලවුන් අතර හිට ගන්න ආරෝන් කෙනෙක් වෙමු. මේ සන්දර්භයේදී දිව්‍යන් වහන්සේගේ විශේෂ අනුග්‍රහයක් අප මත නිදහස් වෙලා අපේ දේශය, අපේ ජීවිත, ඒ වගේම මේ මුළු ලෝකය උන්වහන්සේගේ නාමයෙන් සුවපත් වෙන්න කියලා අපි යාඥා කරමු. ඔබ ආරෝන් කෙනෙක් වෙන්නට සූදානම්ද? ඒ වගේම තව පුංචි කාරණාවක් කියලා මම මේ බෙදා ගැනීම අවසන් කරන්නට කල්පනා කරනවා. අපි දකිනවා බයිබලයේ පුරාවටම විවිධ මිනිසයන් මේ වගේ ලොක්ඩවුන් සිටුේෂන් එක එහෙම නැත්නම් නිවසකට එහෙම නැත්නම් ස්ථානයකට සීමා වූ අවස්ථාවන් කීපයක් අපිට දකින්න පුළුවන්. අපි දකිනවා නෝවා නැවක හිරමුණ අවුරුද්දක පමණ කාලයක්. හැබැයි අවසානයේදී ඔහු දිව්‍යන් වහන්සේත් එක්ක අලුත් ගිවිසුමකට ඇතුළු වෙනවා. අලුත් බලාපොරොත්තුවක් මනුෂ්‍ය සංහතියට ලැබෙනවා. ඒ වගේම අපි දකිනවා දානියෙල් දවස් 30ක් ඔහු මනුෂ්‍යයන්ගෙන් වෙන්ව හිටියා. නමුත් ඔහු ඒ කාලේ පහු කරාට පස්සේ ඔහු එළියට එන්නේ දිව්‍යන් වහන්සේගේ සම්බන්ධතාවය අලුත් කරගෙන අලුත් වූ මනුෂ්‍යෙක් විදියට. ඒ වගේම අපි දකිනවා පාවුල්තුමා පිස්සේ ඔහු අවුරුදු 2ක් පමණ සිරගත වෙලා හිටියා. ඒ කාලේදී එතුමා දේව වචනේ ලියනවා. අදටත් මේ මුළු ලෝකයේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු පාවිච්චි කරන ඒ පාවුල්තුමාගේ යවුම් පත්‍ර ලියවෙන්නේ මේ කාලේදී. අපි මේ වෙලාවත් එක්ක අපි තව එක විප්‍රවාසය අත්දැකීමට යන්න යනවා. ඊශ්‍රායල් සෙනග කොහොමද මේ විප්‍රවාස කාලේ හිටියේ කියලා. අපි දකිනවා මේ වෙලාවේදී ඊශ්‍රායල් දේවමාලිගාව සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා මිනිසයන් වෙන රටක වහල් භාවයට ගිහිල්ලා ඉන්නවා. මේ අය බබිලෝනි ගම් තෙරේ ඉන්නවා. මේ අයගේ ආදරණීයයන් මේ යුද්ධයෙන් පරාජය වෙච්ච මරණයට පත්වෙච්ච අය ඒ බබිලෝනියේ ඒ ගංගාවන් වල දිය මත පාවෙමින් පහළට ඇදෙනවා. මේ පරාජිත පසුබිමක් මැද්දේ දෙවියන් වහන්සේ මේ අයට යම් පාඩමක් ඉගැන්වුවා. මන්ද අපි දකිනවා මේ ඊශ්‍රායල් සෙනග ඒ අයට දෙවියන් වහන්සේගේ මාලිගාව දෙවියන් වහන්සේට නමස්කාර කරන උන්වහන්සේත් එක්ක ජීවමාන සම්බන්ධතාවයකට වුන් ඇතුළු වෙන ඒ අභිමුඛත්වයේ මයමයක් දකින ස්ථානයකට වැඩි ඒ ස්ථානය ඔවුන්ගේ ආගමික වතාවත් ඉස්ත කරන චාරිත්‍ර වාරිත්‍ර ඉස්ත කරන ස්ථානයක් බවට පත් වෙලා තිබුණා. ඒ නිසා දෙවියන් වහන්සේ ඒ කාලෙදී ඔවුන්ව ඒ විප්‍රවාස කාලෙදී දෙවියන් වහන්සේ ඔවුන්ව යොමු කරනවා කුඩා කණ්ඩායම් වශයෙන් දෙවියන් වහන්සේගේ වචනේ හදාරන්නට ඉගෙන ගන්නට. එහෙම තමයි මේ යුදෙව් සම්ප්‍රදායට සිනගෝග සම්ප්‍රදාය එකතු වෙන්නේ. ඒ නිසා අපි දකිනවා මේ විප්‍රවාස කාලයේදී දෙවියන් වහන්සේ එදා සෙනගට කල්පනා දෙවියන් වහන්සේ සෙනගට මතක් කරලා දුන්නා ඔවුන්ගේ ජීවිතවල දෙවියන් වහන්සේගේ තැන හොරාගෙන තිබෙන දේවල් වලින් ඒව තේරුම් අරගෙන ඒ වලින් ඉවත් වෙලා දෙවියන් වහන්සේට තවත් ලං වෙන්න. ඉතින් මේ කාලේදී දෙවියන් වහන්සේ ඔබටත් මටත් ආරාධනා කරනවා අපේ ජීවිතවල දෙවියන් වහන්සේගේ ප්‍රමුඛතාවයන් අපෙන් ඉවත් කරන්නට. දෙවියන් වහන්සේගේ තන පස්සකට දාලා ඊට ඉහළට ආපු ගොඩක් දේවල් තේරුම් අරගෙන නැවත උන්වහන්සේට හැරෙන්න අලුත් ආකාරයකට උන්වහන්සේ ඉදිරියේ අපේ ජීවිත ප්‍රතිපත්තියක් ඇති කර ගන්නට. අපි දන්නවා අපි හිතුවා අපිට KFC පීසා හත් නැතුව ජීවත් වෙන්න බෑ කියලා හිතපු වෙලාවක අපි තේරුම් ගත්තා අපේ ඊටාම සරල අපේ බේසික්ස් වලට ගිහිල්ලා දෙවියන් වහන්සේ තුල අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා. අපි තේරුම් ගත්තා අපේ දුම් වැටිය අරක්කු බෝතලේ වටා එකතු වෙච්ච බිතුරන් නැතුව අපිට ජීවත් වෙන්න බෑ කියලා අපේ පවුලේ ආදරණීය බැඳීම් එක්ක ජීවත් වෙන දෙවියන් වහන්සේ අපිට ඉගැන්වුවා. ඉතින් මේ වෙලාවදී අපි තේරුම් ගමු අපේ ජීවිතවල දෙවියන් වහන්සේ මේ කාලය අපිට උගන්වන කාලයක් බවට අපිට
අපි තේරුම් ගත්තා. දෙවියන් වහන්සේ අපිව නිවැරදි කරන කාලයක් බවට තේරුම් ගත්තා. දෙවියන් වහන්සේ අපේ ජීවිතවලින් උන්වහන්සේගේ කැමැත්තට අපව කිට්ටු කරගන්න කාලයක් බවට උන්වහන්සේ මේ කාලේ පත් කරගත්තා. ඉතින් අපි තේරුම් ගමු අපේ ජීවිතවල දෙවියන් වහන්සේගේ තන හොරාගෙන තියෙන දේවල් මොනවද? හරියට යුදෙව් සෙනග ඒ දේව මාලිගාව ඒ යුදෙව් සෙනගට රූපයක් වෙලා තිබුණේ යම්සේද? දෙවියන් වහන්සේගේ තැන මේ දේව මාලිගාව හොරකම් කරගෙන තිබුණේ යම්සේද? අපි තේරුම් ගමු අපේ ජීවිතවල දෙවියන් වහන්සේගේ තැන හොරකම් කරගෙන තිබෙනා වූ දේවල්. අපි ඒව තේරුම් අරගෙන ඒව දෙවියන් වහන්සේ ඉදිරියේ කැප කරලා අපි අලුතෙන් දෙවියන් වහන්සේ අපව උගන්වන මේ අලුත් කාලයට මේ රිෆයිනින් ප්‍රොසෙස් එකට ඇතුල් වෙලා මේ පිළිසිදු කිරීමේ ක්‍රියාවලියට ඇතුල් වෙලා අපි දෙවියන් වහන්සේට අලුතින් කැප වෙලා අපි දැන් ක්‍රමක්‍රමයෙන් අපේ ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් යනවා. නමුත් අවදානම තාමත් පහ වෙලා නැහැ. අපි දෙවියන් වහන්සේගේ පාමුල අපි උන්වහන්සේට කියමු ස්වාමිනී ක්‍රිස්තියානි ප්‍රජාව මේ ඔබ වහන්සේ උගන්වන කාලයට යටහත් පහත් ඇතුල් වෙලා ඔබ වහන්සේගෙන් ඉගෙන ගන්න. අපේ ජීවිතවල වැරදි හදා ගන්න. සහ ආරුන් කෙනෙක් වගේ මනුෂ්‍යයන් උදෙසා මැදහත්කාරකම් කරන මරණය සහ ජීවිතය අතර හිටගෙන දෙවියන් වහන්සේගේ හදවත වෙනස් කරන මනුෂ්‍යෙක් වෙන්න. අපිට උන්වහන්සේ මේ උදෑසන කාලේදී උන්වහන්සේගේ වචනේ කතා කරනවා. ඒ කැඳවීමට අවනත වෙන්න උන්වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරනසේක. අපි 421 වෙනි ගීතිකාව ගායනා කරමු. පියාණෙනි මඟ පෙන්වන් මෙලෙව් සයුර මැදි. අපි අනුග්‍රහය සඳහා හිස නමමු. අපි ආශා කරමු. දැන් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද, පිය වූ දෙවි ස්වාමින් වහන්සේගේ ප්‍රේමයද, සුද්ධාත්මයන් වහන්සේගේ සැනසෙල්ල, සහභාගීකම සහ ළඟින් වැඩ සිටීම ස්වාමිනී අප සියලු දෙනා සමගත් දුක් වන්නා වූ, දුක් විඳින්නා වූ අවුට ලෝකවාසී සියලු දෙනා සමගත් දැනුත් මතු සදාකාලයක් පවතින සේක්වා. ආමේන්.